තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ සිංහල භාෂාවේ ව්‍යාකරණ අතරේ ප්‍රධානම නැත්නම් මූලිකම ව්‍යාකරණ විශේෂයක් වන සමාස පිළිබඳව ඔබට හැඳින්වීමක් කරන්න. විශේෂයෙන් මේ සමාස ගැන අපේ මේ ව්‍යාකරණ ගැන අපේ ගොඩක් ශිෂ්‍යයන් නිතරම පැමිණිලි කරනවා අනේ මේ ව්‍යාකරණ නම් මතක තියන්න බෑ කියලා. සමාස කිව්වම මතකම නැහැ කොට දෙනෙකුට. මම අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් එක්ක තමයි මේ සමාස ගැන සරල විග්‍රහය කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමාස කියන්නේ සිංහල භාෂාවේ තියෙන වැදගත්ම ව්‍යාකරණ අංගයක්. මේක අපිට ඇවිල්ලා තියෙන පාලි සංස්කෘත ආభాෂයෙන් කියන එක පේනවා මෙන්න මේ වචන ටිකෙන්. සමාසෝ පද සංඛේපෝ. මේක තමයි සමාස විග්‍රහය. මෙන්න මේකම තමයි සිදත් සංගරා කතුවරයා නේ සදන් සියෝවේ එක සද අයුරක් වෙනසේ ගලපනු සමස් නම් කියලා කිව්වේ. ඕකම තමයි සිදත් සංගරා කතුවරයා. එතකොට නොයෙක් ශබ්ද අර්ථ කීපයක් අරගෙන එක ශබ්දාර්ථයක් වෙන විදිහට ගැලපීම සමාස නම් වෙයි කියලා නේ කියන්නේ. මේ ඔක්කොම ටික පැත්තක දාලා අද අපි සමාස හඳුන්වන්නේ යොදාගෙන තියෙන හැඳින්වීම අද වර්තමාන සිංහලයේ අපි අරගෙන බලමු. කොහොමද කියන්නේ? විවිධ අර්ථවත් ශබ්ද කිහිපයක් නැත්නම් පද කිහිපයක් අරගෙන තනි යුක්තාර්ථවත් පදයක් බවට පත් කිරීම තමයි සමාසයෙන් අද සිද්ධ කරන්නේ. විවිධ අර්ථවත් මොෙක් මේ අර්ථ ගණනාවක શબ્ද වෙන්න පුළුවන්. ඒවා යුක්තාර්ථවත් පද වෙන්න ඕනේ. අර්ථයක් තියෙන විදිහට හැදෙන්නට ඕනේ. මේක තමයි කරන්නේ. අපි ඔක නිකන් සරල උදාහරණයක් බලමු. මම ඔයගලන්ට පොඩියට මෙන්න මේක ලියා පෙන්නනවා. රං ද රිදීද මුතුද මැණික්ද. මෙතන තියෙනවා වචන 8ක්. 1 2 3 4 5 6 7 8. මේ වචන 8ක් මේ සමාස නිපාත 4කුයි නාම පද 4කුයි තියෙනවා. මේ ඔක්කොම අපි තනි පදයක් බවට කරනවා. කොහොමද කරන්නේ? රං රිදී මුතු මැණික්. මේවා වෙන් කරලා ලියන්න එහෙම ඕනේ නැහැ. මොකද හේතුව මේක තනි වචනයක්. මේක රංගිදී මුතු තෙන් තනි වචනයක්. මේක තනි විදිහට වර්ණ ගන්න පුළුවන්. රංගිදී මුතු මැණික්, රංගිදී මුතු මැණිකෙහි, රංගිදී මුතු මැණික කරන කොටගෙන මේ ආදී වශයෙන් අපිට මේ වර්ණ ගන්න පුළුවන්. තනි පදයක්. ඔක සමාස පදයක්. ඔන්න ඔච්චරයි. මේ සමාස වල සිංහල භාෂාවේ සමාසවල ප්‍රධාන ભેද පහක් තියෙනවා. ඒ පහම සුද්ධ සිංහලෙන් දැන් මේ වෙලාවේ ලියනවා ඔයගොල්ලන්ට. කොහොමද? අපි සමාස පටන් ගන්නෙම අවිය සමාස්, විභත් සමාස්, අන්අරුත් සමාස්, විශේෂුන් විශේෂ සමාස්, ද-අරුත් සමාස් කියලා. මේක ඉතින් කිව්වේ සුද්ධ සිංහලෙන් නිසා අද සිංහලෙන් කියන්න එපාය. අව්‍ය සමාසය, විභක්ති සමාසය, විභක්ති සමාසය. අපි මේ අපුරු වල පොඩි ගැටලුවක් ආවොත් ඔයගොල්ලෝ හිතන්න එපා මොකවත් නැති. අන්‍යාර්ථ සමාසය, ඊළඟට විශේෂණ විශේෂ සමාසය, අවසාන එක දකාරාර්ථ සමාසය. දකාරාර්ථ සමාසය. මෙන්න මේ කියන්නේ සමාස පහක් සිංහල භාෂාවේ තියෙනවා. ඔබ ඕක කටපාඩම් කරගන්න. මට ඕක කටපාඩම්. ඔබත් ඕක කටපාඩම් කරගන්න. දර මේ සමාස පහ
පස් ආකාරයකට සිංහල භාෂාවට වචන ලබලා දෙනවා. මොනවද සමාස වලින් කරන්නේ? භාෂාවේ තියෙන වචන අඩු කරන. සංදිවල වගේ තමයි. අකුරු අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි. තව දෙයක් කරනවා. ඒ මොනවද? භාෂාව ලස්සන කරනවා. බොහොම රමණීය සිංහල භාෂාව රමණීය භාෂාවක්. හොඳට මතක තියාගන්න. රමණීය භාෂාවක් කරනවා. ඊළඟට භාෂාවේ තියෙන ව්‍යක්තභාවය බොහොම ඉහළ ස්වභාවය. අපේ භාෂාව ගෝත්‍රික භාෂාවක් එහෙම නෙමෙයි. අපි බොහොම ව්‍යක්ත භාෂාවක් කතා කරන්නේ. ඒ ව්‍යක්ත ස්වභාවය ඇති කරගන්න. මේ වගේ ලාභ ප්‍රයෝජන ගොඩක් අපට සමාස වලින් ලැබෙනවා. ඊළඟට මේ සමාස කියන එක මතක හිටින්නේ නැහැ මහා වදයක් කියලා කියවනේ. ඔයගොල්ලෝ කතා කරන මේ සියලුම වචන සමාස කියලා තේරෙන්නේ එහෙම නැද්ද? වැඩි ප්‍රමාණයක් වචන. දැන් මම ඇඳගෙන ඉන්න සිවුර පොඩ්ඩක් බලන්න. මේක සිවුරක්. හැබැයි මේක විශේෂණ සමාස පදයක්. කොහොමද? සිවුර මොන පාටද? ගුරු පාටයි. ඒක නිසා මේ සිවුරට කියනවා ගුරු සිවුර කියලා. ඔබ වහන්සේලා ඇඳගෙන ඉන්නේ කහ සිවුරක් වෙන්න පුළුවන්. මේ එළියේ ගස් තියෙනවා. ගස් අතරින් එක විශේෂ ගහක් කොස් ගහ. මේ එළිය මල් තියෙනවා සුදු මල්. මේ සමාස පද. මේ ඒක නිසා මේ සමාස කියන්නේ කොහෙන්වත් ගෙනත් දාපු අපි කවුරුවත් නොදන්න ලෝකෙ කොහෙවත් තියෙන දේවල් නෙවෙයි. ඔක්කොම මේ අපේ අතරේ තිබෙන අපි භාවිතා කරන වචන ටිකක් කියන එක මතක තියාගත්තම සමාස වලට තියෙන අර බර ගැටලුව ඔයගලන්ට නැති වෙනවා. ඉතින් අපි මේකෙන් අව්‍ය සමාසය පිළිබඳව පොඩි විස්තරයක් කරලා මේ වීඩියෝ ක්ලිප් එක නවත්තනවා. මොකද මේව අප්ලෝඩ් කරන්න ගොඩක් වුණාම ටිකක් මට යන කාලෙ වෙන්නේ. ඒකයි. අව්‍ය සමාසය කියන්නේ අව්‍ය පදයක් එකට එකතු වෙලා තව පදයක් එක්ක තවත් පදයක් හා අව්‍ය සමාස අව්‍ය පදයක් එකට එකතු වෙලා හැදෙන සමාසය. අව්‍ය පද කියන්නේ මොනවද? සිංහල භාෂාවේ ප්‍රධාන පද වලින් කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි වර නැගෙන පද සහ වර නොනැගෙන පද. නාමපද ක්‍රියාපද වර නැගෙන බව ඔබ දන්නවා. එහෙනම් නිපාත උපසර්ග මෙන්න මේ දෙක වර නොනැගෙන පද. මෙන්න මේ වර නොනැගෙන පද තමයි අව්‍ය පද කියලා කියන්නේ. අව්‍ය පදයක් එකතු වෙලා තව පදයක් එක්කලා හැදෙන සමාස තමයි අව්‍ය සමාස කියලා කියන්නේ. ඉතින් මේකදී මතක තියාගන්න මේ නිපාත පද එකතු වෙලා හැදෙන සමාස අඩුයි. වැඩි හරිය හැදෙන්නේ උපසර්ග පද එකතු වීමෙන් හැදෙන සමාස කියලා ඔබ අවබෝධයේ තියාගන්නට ඕන. එතකොට මේකේ ආකෘති හතරක් තියෙනවා. ඒවට කියන්නේ ඝන හතරක් කියලා. මේ ඝන හතර මතක තියාගන්න. යව් ආදි ඝණය. ඊළඟට කූ ආදි ඝණය. ප ආදි ඝණය. න ආදි ඝණය. යව්පු පණ මතක තියාගන්නකෝ. අව්‍ය සමාසයේ කොටස් හතර යව්පු පණ වේ. ඔන්නෝක මතක තියාගන්නකෝ. ତර යව් ආදි කියන්නේ යථා යම්සේ යාව කියන මේ ආදී වචනත් එක්ක එකතු වෙලා දැන් මේ අහන්නකෝ. වැලිකඩ බන්ධනාගාරයේ යාව ජීව සමාජිකයෙක් මගේ පවුලේ ඉන්නවා කියලා බොහොම ගෞරවයෙන් කෙනෙක් කියනවා කියලා. මොකද යාව ජීව සමාජිකයෙක් කියන්නේ ජීවිත කාලෙටම හිරේ. යාව ජීව. යාව කියන උපසර්ග පදයට ජීව කියන පදේ එකතු වෙලා හැදෙන නාම සමාස පදේ යාව ජීව. ඔන්න යව් ආදී ඝණය. කූ කියන එක නිපාත උපසර්ග දෙකෙන්ම ගන්න පුළුවන්. මෙතන තියෙනවා මේ බැයි අපි ගොඩක් දෙන්නේ කූ කියන එක උපසර්ග පදයක් විදියට නරක කියන අදහස. නරක. කූ කියන්නේ නරක කියන අදහස නම් මේ බලන්නකෝ. නරක මිනිස්සු. මේක අපි කෙටි කරලා කියනවා. නරක කියන වචනයට කියනවා කියන්නේ කූ. මිනිස්සු කියන වචනයට ජනයා ධන. කූ ධන. නරක මිනිස්සු.
උපසර්ග දාන්න. දුදන ඒත් නරක මිනිස්සු. අපට ඕන හොඳ කියන මිනිස්සු කියලා කියන මේ හැමෝටම නරකෙන් අපි දකින්න හොඳ නැහැ. අපි හොඳ අරගෙන බලමු. මේකට අපි යොදා ගන්නවා හොඳ කියන්නේ සූ කියන උපසර්ගයෙන් අර්ථය දෙනවා. මිනිස්සුන්ට ධන කියන වචනේ දෙනවා. සුදන එකතු කළා සමාස පදේ සුදන. ඔන්න යව්කූ පානකෙන් කූ කියන කොටස. ඊළඟට ප ආදි ගණේ. ප ආදි ගණෙන් උප ප පර මේ කියන සියල්ලම වැටෙනවා. දැන් අපි කතා කරනවා මෙන්න මෙහෙම. බොහොම බලවත්. බොහෝ බලවත් මිනිසෙක්. අපි කෙනෙක් ගැන කතා කරනකොට ලියනකොට ලියනවා ඔහු බොහෝ බලවත් මිනිසෙක්. මේක අපට සරල කරලා ලියා ගන්න පුළුවන් සමාස කළාම බොහොම කෙටියෙන් මෙච්චර වචන ඕනේ නැහැ. බලවත් කියන එකට බල කියන වචනේ දාගත්තාම හරියි. බොහෝ කියන එකට ප නැත්තම් ප්‍ර අබල ප්‍රබල කියන දෙකම යොදන්න පුළුවන්. ප්‍රබල මිනිසෙක් කිව්වම ඉවරයි. ආයෙ ඔහු බොහෝ බලවත් කියලා වචන කඩ කඩ කියන්න ඕනේ. ප්‍රබල කියන එක ප ආදි ගණයෙන් එන මේ උපසර්ගයේ දිලා එන සමාස පදේ. එතකොට අවගේ සමාසයමයි. ඊළඟට න ආදි ගණේ. න කියන්නේ නෑ කියන අදහස. සිංහල භාෂාවේ න කියන්නේ නෑ කියන අදහස. එතකොට සුර දෙයයන්ට කියන. සුර නොවන කෙනා කවුද? නසුර. මම තවත් මේක ඉස්සරහට අරගෙන ගිහලා අසුර කියලා කියනවා. සුර නොවන්නේ අසුර. න කියන උපසර්ග මේ නිපාත පදේ තමයි මෙතන යොදාගන්නේ. මම කව නිපාතත් දෙනවා කියලා. කුසල් කියන වචනේ තියෙනවා. කුසල් කියන්නේ පින් වලටනේ අපි. කුසල්. නෑ කුසල්. කුසල් නොවන්නේ මොනවද? අපි දානවා අකුසල්. ඕන්න න ආදි ගණයෙන් හැදෙන්නේ. එහෙනම් මේ අවසමාසය ගැනයි මම කතා කළේ. දැන් ඔබට මේ කෙටි වෙලාවේදී සමාස කියන්නේ මොනවද? සමාස වල තියෙන ප්‍රයෝජන මොනවද? ඊළඟට සමාස පහ සිංහල භාෂාවේ. ඊළඟට එකෙන් පළමුවෙන් වෙන අවසමාසය ගැන විස්තර කළා. මේ විස්තරය ඔබට ප්‍රයෝජනවත් වෙයි. තෙරුවන් සරණයි සියලු දෙනාට.